විරාජමානව වැඩ සිටින උතුම් ශ්‍රී දළදා සමිඳුන් මහනුවර පුරවරයේ ප්‍රථමයෙන් වැඩ සිටි අස්ගිරි ගෙඩිගේ රජ මහා විහාරස්ථානයේ සිට ඇසෙන ධර්ම දක්ෂිනාව. සදාවත්නි මහනුවර මධ්‍යස්ථානයේ පටිගත කළ ඊයේ උදෑසන 8ට ඔබ ශ්‍රවණය කළ දේශනාවේ අවසන් වර ප්‍රචාරය මේ. තෙරුවන් සරණින් දළදා සමිඳු බෙලෙන් ඔබ සැමට සියලු යහපත උදා වේවා. සංසුන් වූ සිතත් තන්පත් වූ වචනයත් සංවර වූ කයත් ඇති පුද්ගලයා දුගතියටපත් නොවන බව සද්ධර්මාශ්‍රයෙන් පෙනී යයි. එහෙයින්ම දසතින් ඇසෙන පෙනෙන හා දැනෙන අගතියේ ක්ලේශ රැල්ලට හසු නොවි විදසුන් ඉවුරෙහිම රැඳෙන්නට අත්වැලක් වනු පිණිස මෙම සද්ධර්ම මණ්ඩපයේ සූදානම් කෙරෙන්නේ බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ සංවිධායකත්වයෙන් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි ධර්ම මන්දිරයේ තුලයි. අද අපගේ දේශකයන්න් වහන්සේ මහනුවර මයිලපිටිය මහා අනද සෙනසුනේහි නිර්මාතෘ සහ අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයන් වහන්සේයි. අපි නමස්කාර පූර්වකව සාදුකාර පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙන්නේ පල්ලිකැලේ මහවැලි නිවාස සංකීර්ණයේහි අංක 109 දරණ නිවසේහි පදිංචි සී.බී. රත්නායක මහතා, ස්වර්ණා රත්නායක මහත්මිය, සුදීප පුතණුවන් හා රශ්මි දියණිය සමග අංක 148 බලගොල්ල ලිපිණයෙහි පදිංචි චන්ද්‍රානී දිසානායක මෙනෙවිය විසින්. ඒ අනුව එම පින්වත් පිරිස එක්ව තමන් සකස් කරගත් මල්බට්ටිය අතීතයේ ශ්‍රී දළදා සමිඳුන් වැඩවිසූ මේ ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරයට පූජා කොට චාරිත්‍රානුකූලව දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටියද පිළිගන්වා අප කෙරෙහි කරුණාවෙන් මෙම ධර්මානුශාසනාව පවත්වන හැටියට පාද නමස්කාර කොට ආරාධනා කරනු ලැබුවා. අපි දැන් සදහැසිතින් තන්පත්ව සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමින් පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාර පාඨ සජ්ජායනා කරමු. අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස රුක්ඛ මූල ගහනං පසක් කිය නිබ්බානං හද යස්මින් ඕපිය ජාය ගෝතම මාච පමාදෝ කින්තේ බිලිබිලි කා කරිස්සති සාදු 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 ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්නතුනි හැම දිනම ඊ타ම ධර්ම ගෞරවයෙන් තමන් ධර්ම ශ්‍රවණය කරන්නටත් තමන් ශ්‍රවණය කරන මේ දේශනාව
ධර්ම දානයක් විදිහට ලොව පුරා ඉන්න සදහැවතුන් වෙනුවෙන් බෞද්ධයා ගුවන් විදුලිය ඔස්සේ විසුරුවා හැරීමටත් සූදානම් වන මොහොතයි. පින්වත්නි, මාතෘකා කළා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ පින්වත්නි අපි නිවන අරමුණු කරගෙන මේ ශාසනයේ පූර්ණේ කළ යුත්ත පූර්ණේ කරගෙන යන ගමනේ සමහර තැන්වලදී පිරිය යුතු කුසල සම්පාදනය සිද්ධ වෙද්දී නමුත් ඒ උපදින කුසල්ද විනාශ කරගෙන පින්වත්නි සමහර විටකදී නූපන්න කුසලය උපදින්නත් ඉඩ නොතබා ඒ වගේම නැති අකුසලුත් උපද්දවලා තියෙන අකුසලුත් පින්වත්නි සීමා කරන්න බැරි විදිහට වැඩි දියුණු වෙන අපි තුලම අපි නොහිතා පවත්ව ගන්න පලිබෝධ තියෙනවා. අන්න ඒකෙන් හරිම බරපතල කාරණයක් ගැන දේශනා කරන්නයි මේ සූත්‍රයේ මාතෘකා කළේ. ඒ කතා කරන්න පින්නතුනි කතාව ගැන කතා කරන්නයි ඇත්තටම මේ දේශනාව කරන්න. බොහෝ දෙනෙකුට මීට කලින් ලැබෙන්න තිබිච්ච නිවන නැති වෙලා තියෙනවා කියලා හිතෙනවා කතාව හින්දා. ඒ නිසා අපේ හිතට එන වේගෙට අපි කටින් කතා කරනවා තමයි. කතාව කියන එක නැතුව මේ ලෝකේ බණක්වත් කියාගන්න බැරි බවත් ඇත්තයි. එහෙම වුණත් පින්නතුනේ මේ කතාව අර්ථ සහිත තැනකට ආවේ නැත්තම් ඒ කතාවම තමයි අපේ නිවන නැති කරන්නේ. ඒ නිසා මේ දේශනාවේදී මේ සීමිත වෙලාවේ කතාව පිළිබඳව පින්නතුනේ කරුණු ටිකක් කතා කරන්නයි වෙන්නේ. මේ කාරණා ටික හොඳට දරා ගන්න ජීවිතේ පුළුවන් තරම් පින්වත්නි මේ ධර්මපරයය ජීවිතයට ගලප ගන්න. ලස්සන සූත්‍රයක් තියෙනවා සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ. සංයුත්ත නිකායේ වන සංයුත්තේ කියලා සංයුත්තයක් තියෙනවා. මේ වන සංයුත්තයේ සූත්‍රයක් තියෙනවා. සූත්‍රයේ නම ආනන්ද කියන සූත්‍රය. මොකද්ද සූත්‍රයේ නම? ආනන්ද සූත්‍රය. මේකට ආනන්ද සූත්‍රය කියලා කියන්න හේතුව තමයි මේ කතාවට මුල් උනේ ආනන්ද හාමුදුරුවෝ. හැබැයි දේශනාව කළේ ආනන්ද හාමුදුරුවෝ නෙවෙයි. දේශනාව ආනන්ද හාමුදුරුවන්ට කරපු දේශනාවක්. කවුද කළේ? ආනන්ද හාමුදුරුවන්ට දේශනාව කළේ දෙවියෙක්. හැබැයි මේ දේශනාව බුදුහාමුදුරුවෝ පිළිගත්තට පස්සේ ඒක බුද්ධ භාෂිතයක් බවට පත් වෙනවා. ආනන්ද හාමුදුරුවෝ එක කාලයක වැඩ හිටියා පින්නතුනේ කෝසල ජනපදයේ එක්තරා වන ලැබක. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ. අවුරුදු 25ක් බුද්ධ ජීවිතේ උන්වහන්සේ උපස්ථායකයන් වහන්සේ. අනික් කාරණේ ආනන්ද හාමුදුරුවෝ සාමාන්‍ය කෙනෙකුත් නෙවෙයි. මේ ශාසනයේ මහරහතන් වහන්සේලා හිටියා එක අග පදවියයි දරුවේ. සාරිපුත්තයන් වහන්සේ එක අග පදවියයි. ප්‍රඥාවන්ත භික්ෂුන් අතර අග්‍රයි. මුගලන් මහරහතන් වහන්සේ 이르දිමතුන් අතර අග්‍රයි. ඊතරම් උත්තමයෝ. හැබැයි ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා විතරයි ඒ වෙනකොට ආනන්ද හාමුදුරුවෝ අග පදවි 5ක් දරුවා. අග පදවි 5ක්. උන්වහන්සේ සතිමන්ත වුන් අතර අග්‍රයි. සතිමන්ත වුන් කියන්නේ මනා සිහියත් වුන් අතර අග්‍රයි. මනා සිහියත් වුන් අතර අග්‍රයි. හැබැයි උන්වහන්සේ දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පෑවා කිව්වට පස්සේ උන්වහන්සේගේ පාත්‍ර සිවුරු අරන් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ඉස්සරහා කිව්වනේ අනේ බුදුහාමුදුරුවනේ මේ සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේගේ පාත්‍ර සිවුරු ටික බුදුහාමුදුරුවනේ සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පෑවා කියලා ඇහුවට පස්සේ මට සතර සතිපට්ඨානෙත් මතක නැති වුණයි කිව්වා. දැන් සතර සතිපට්ඨානෙ පුරුදු කරන්නේ මොකද්ද? සිහිය. දැන් උන්වහන්සේ සතිමන්ත වුණ අතර අග්‍රයි.
සතිමන්ත වුන් අතර අග්‍ර වෙච්ච ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා බුදුහාමුදුරුවෝ අතින් බුදුහාමුදුරනේ සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ මට සතර සතිපට්ඨානෙත් මතක නැති වුණයි කිව්වා. මට දිසා අනුදිසත් අමතක වුණයි කිව්වා. අපි කියන්නේ උන් හිටි තැන් අමතක වුණා කියලා. දිසා අනුදිසත් අමතක වුණයි කිව්වා. බුදුහාමුදුරේ ඒ වෙලාවේ වදාළේ මහා පුදුම දෙයක් පින්වත්නි. බුදුහාමුදුරුවෝ ඇහුවා ඇයි ආනන්ද ඔච්චර හරියක් වෙන්න සාරිපුත්ත පිරිනිවන් පෑවේ ඔබ වහන්සේගේ සීල් ටික අරන්ද කියලා ඇහුවා. බලන්නකො පින්වත්නි. නේ ඔබ ඔච්චර හරියක් වෙන්න සතර සතිපට්ඨානෙ පව අමතක වෙන්න සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ ඔබ වහන්සේගේ සීලය අරන්ද කියලා ඇහුවා. එහෙමනම් එපා සීය නැති වෙන්න නේ. අපිට සීල් නැති වුණාට සීය නැති වෙන්නේ නැහැ නේ. නමුත් සිහි නැති වෙනවා නම් නැති වෙන්න ඕනේ තෙන්දිද නැද්ද? අපේ අතින් සීලයක් බිඳුනම විනාශ වුණාම පින්වත්නි සිහිය පතත් නැති වුණා කිව්වොත් ඒක හරිය මොකද සංසාරේ මහා අනතුරක ඉන්නේ යා. ඇහුවා සාරිපුත්ත පිරිනිවන් පෑව ඔබ වහන්සේගේ සමාධිය අරන්ද කියලා ඇහුවා. සාරිපුත්ත පිරිනිවන් පෑවේ ඔබ වහන්සේගේ ප්‍රඥාව අරන්ද කියලා ඇහුවා. නෑනේ. ආනන්ද හාමුදුරුවෝ කිව්වා නෑ බුදුහාමුදුරුවනේ ඒ වරන්නම් පිරිනිවන් පෑවේ නෑ. ඒ වුණාට උන්වහන්සේගේ දහම් කිරි බීපු අයනේ අපි කිව්වා. ඒ දහම් රස හරියට දැනෙනවයි කිව්වා. බුදුහාමුදුරුවෝ වදාලා ආනන්ද දැන් මෙතන මේ සිහිය පතපවා නැති කරගෙන ඉන්නේ හරියට තමන්ගේ සීල සමාධි ප්‍රඥා ආදී සාරිපුත්ත හාමුදුරුවෝ ළඟ තිබ්බා වගේනේ. බුදුහාමුදුරුවෝ වදාලා අනුන්ගේ පිහිට බලාපොරොත්තු වෙන්න එපා කිව්වා. ධර්මයේ දෙසලා තියෙනවා ධර්මයේ පිහිට කරගෙන තමන්ගේ පිහිට හදාගන්න කිව්වා. කෙනෙක්ගේ මරණය අපේ නිවන අහිමි වීමට හේතුවක් වෙන්නේ නැහැ එතකොට. තථාගතයන් වහන්සේගේ පිරිනිවීමවත් අපේ නිවනට අනතුරක් වෙන්නේ නැහැ එතකොට. අපි ධර්මයේ පිහිට කරගත්තා නම් අපි අපේ පිහිට හදාගත්තා නම් අපි තුලින්. හැබැයි බුදුහාමුදුරුවෝ පිහිට කරගත්තා නම් බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිහිට නැහැ කියන එක නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්කත් නිවන නොදකපු අය හිටියා. දේවදත්ත හාමුදුරුවෝ බුදුන් නොදකපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා බුදුන් දකින්න ප්‍රාර්ථනා කරන අය ඊට එහා දෙයකට එන්න ඕන. ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේමයි මගේ සරණ කියලා පිහිට කියලා හිටියනම් මොකක් වේද? බුදුහාඳුර පිරිනිවන් පෑවට පස්සේ අපිට කරගන්න දෙයක් නැති වෙනවා. නමුත් උන්වහන්සේ වදාලා මම පිරිනිවන් පානවා. නමුත් ඔබ වහන්සේලා වෙනුවෙන් කළ යුත්තේ මම කරලා තියෙනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ අතර අග්‍රයි. ඊළඟට උන්වහන්සේ ධෘතිමන්ත වුන් අතර අග්‍රයි. ධෘති කියලා කියන්නේ උන්වහන්සේ මේ 84000ක් ධර්මයේ දරාගත්තනේ. ඒ දරා ගැනීම සඳහා වීරයක් තියෙන්න ඕන. අන්න ඒ වීරය ඇති භික්ෂුන් අතර උන්වහන්සේ අග්‍රයි. ඒ ධර්මයේ දරාගත්තෙත් 84000ක් අපේ ඕකනම් වෙන්න පුළුවන් දෙයක්ද කියලා හිතන්න එපා. ඒ 84000ක් ධර්මයේ දරාගත්තේ ආනන්ද හාමුදුරුවෝ එක ක්‍රමවේදයක් නිසා. ඒක තියෙනවා අංගුත්තර නිකායේ චක්ක නිපාතේ ආනන්ද කියලා සූත්‍රයක. ආනන්ද හාමුදුරුවෝ 84000 ධර්මයේ දරාගත්තු ක්‍රම 6. සරලව කිව්වොත් හොඳට ඇහුවා. අහපු දේ හොඳට විස්තර කරලා නුන්ට කියලා දුන්නා. 2යි. ඊට පස්සේ ඒ අයගෙන් ආපහු අහලා දැනගත්තා. 3යි. දෙගොල්ලේ එකතු වෙලා එකට සජ්ජායනා කළා. 4යි. 5වෙනි ක්‍රමය තනියම ඉඳිද්දි හොඳට මෙනෙහි කළා. 5යි. 6වෙනි එක අනුන්ට කියලා දෙද්දි Taman තනියම මෙනෙහි කරද්දි Tamanට ගැටලු තැන් ආපහු මනසට නැගෙනවනේ. ඒවා ධර්මදර උත්තමයන්ගෙන් ආපහු නිරවුල් කරගත්තා. ඔන්න ඔය ක්‍රම 6. ඔය ක්‍රම 6න් තමයි ආනන්ද හාමුදුරුවෝ 84000ක් ධර්මයේ දරාගත්තේ. හිතන්නකෝ බලන්න. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ ගතිමන්ත වුන් අතර අග්‍රයි. උන්වහන්සේට පුදුම ඥාන ගති තිබුණා. බුදුරජාණන් වහන්සේ එක ගාථාවකින් වදාරන දේ ආනන්ද හාමුදුරුවෝ ගාථා 15000කින් විස්තර කරනවා කියනවා. ඒ අර්ථය මොහොතක්වත් ඉක්මවන්නේ නැතුව. බුදුහාමුදුරුවෝ එක ගාථාවකින් දේශනා කරන දේ එහි අර්ථය මොහොතක්වත් විනාශ කරන්නේ නැතුව ගාථා 15000කින් ආනන්ද හාමුදුරුවන්ට විස්තර කරන්න පුළුවන්ලු. ඒක පුදුමයක්.
හැබැයි ඊට වඩා පුදුමයක් තියෙනවා. ඒ පුදුමේ තමයි කවදාකවත් එහෙම පුළුවන් වුණාට ආනන්ද හාමුදුරුවෝ එහෙම එකක් කළේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ කවදාකවත් ඒක කළේ නැහැ. හැමදාමත් වදාලේ ඒවම් මේ සුතං. මම බුදුහාමුදුරන්ගෙන් ඇහුවේ නම් මෙහෙමයි. බුදුහාමුදුරන්ගෙන් මං ඇහුවේ මෙහෙමයි. හැමදාම බුදුහාමුදුරුවෝ වදාළ දෙයින්ම ලෝකෙට අනුග්‍රහ කළා මිසක්කා තමන්ගේ දේවල් විවරණ ධර්මයට එකතු කළේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ බහුශ්‍රත භික්ෂූන් අතර අග්‍රයි. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ උපස්ථායකයන් අතර අග්‍රයි. දැන් මම මේ කාරණා ටික කිව්වේ මේ කතාව හරියටම තේරුම් ගන්න ආනන්ද හාමුදුරුවෝ කවුද කියලා ටිකක් තේරුම් ගන්න ඕන. අනික ආනන්ද හාමුදුරුවෝ ගිහි කාලේ නිකන් කෙනෙක් නෙවෙයි. සුද්ධෝදන රජුරුවන්ගේ සහෝදරයාගේ පුතා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ කියන්නේ අයියාගේ මල්ලිගේ දරුවෝ. රාජකුමාරයෙක් වෙච්ච ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට උපස්ථාන කළේ බුදුරජාණන් වහන්සේගේ සමවයසමයි ආනන්ද හාමුදුරුවෝ. හැබැයි බුදුරජාණන් වහන්සේට ඒ රාජකුමාරයෙක්ම වෙච්ච ආනන්ද හාමුදුරුවෝ උපස්ථාන කළේ හරියට සාමණේරයන් වහන්සේ නමක් වගේ. පුදුම ඒකයි. එතකොට දැන් මේ ආනන්ද හාමුදුරුවෝ බහුශ්‍රත භික්ෂුන් අතර අග්‍රයි, සතිමන්ත වුන් අතර අග්‍රයි, ගිහි කල රාජකුමාරයෙක්. ඉතින් මේ ආනන්ද හාමුදුරුවෝ දැන් මේ සියල්ල රාජ සම්පත් පවා අත්හැරලා කොසල් රජුරුවන්ගේ රාජධානී වනයේක වැඩ ඉන්නවා. ආනන්ද හාමුදුරුවෝ ලෝකෙට හරි අනුකම්පා කරන උත්තමයෙක්. හරි අනුකම්පා කරනවා. හරි කරුණාවන්තයි ආනන්ද හාමුදුරුවෝ. අනුන්ගේ හිත කවදාකවත් ආනන්ද හාමුදුරුවෝ රිද්දන්නේ. අනුන්ගේ දුක පවා තමන් වහන්සේ ගන්නවා. ආනන්ද හාමුදුරුවෝ එහෙමයි. ඒවා නිසා ලෝකෙ නැති බැනුම් අහපු අවස්ථාත් ආනන්ද හාමුදුරුවන්ගේ ජීවිතේ තියෙනවා. එහෙම අවස්ථාත් තියෙනවා. ඒ ඔක්කොම කියන්න වෙලාව නෙමෙයි. ඉතින් ආනන්ද හාමුදුරුවෝ හම්බ වෙන්න එන අය හරි සතුටුයි ආනන්ද හාමුදුරුවෝ එක්ක කතා කරන්න. කියන්නේ ආනන්ද හාමුදුරුවෝ එක්ක කතා කරලා භික්ෂූන්ට ඇති වෙන්නේ නැහැ කියනවා. භික්ෂුණීන්ට ඇති වෙන්නේත් නැහැ කියනවා. උපාසකයන්ට ඇති වෙන්නේත් නැහැ කියනවා. උපාසිකාවන්ට ඇති වෙන්නේත් නැහැ කියනවා. ආනන්ද හාමුදුරුවන්ගේ ඇසුර ආනන්ද හාමුදුරුවන්ගේ දේශනාව මොහොතක් අහගෙන ඉන්නකොට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පින්වත්නි ඒක ඇති වෙන්නේ නැහැ කියනවා. කොච්චර ඇහුවත් මදි වෙනවා කියනවා. හරි කරුණාවන්තයි ආනන්ද හාමුදුරුවෝ. ඔය දවසක් කොසල් මහ රජුරෝ ආනන්ද හාමුදුරුවෝ උපස්ථායක දුරයටපත් වෙච්ච අලුත. කොසල් රජුරෝ ආවා බුදුහාමුදුරුවෝ හමු වෙන්න. කොසල් රජුරෝ එන්න ඕන දැන් ඉස්සෙල්ලා ආනන්ද හාමුදුරුවෝ හමු වෙලානේ. ආනන්ද හාමුදුරුවෝ එක ටිකක් කතා කර කර හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩියා මෙතෙන්ට. බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ කොසල් රජුරවන්ටයි බුදුහාමුදුරන්ටයි කතා කරන්න ඉඩ සලස්සලා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට වැඳලා පිටත් වුණා. ටිකක් එහාට යනකොට කොසල් රජුරෝ මේ රටේ මහ ප්‍රතාපවත් රජුරෝ බුදුහාමුදුරන්ගෙන් ඇහුවා බුදුහාමුදුරුවනේ අර හාමුදුරුවෝ කවුද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ වදාලා මේ මහරජ ඒ මගේ උපස්ථායක වෙච්ච ආනන්ද කිව්වා. ඒ වෙලාවේ එක පාරම රජුරවන්ට කියවුණා බුදුහාමුදුරුවනේ ඒනම් ආනන්දයක්ම තමයි කිව්වා. ඒනම් ආනන්දයක්ම තමයි කිව්වා. එතකොට හිතන්නකො බලන්න රජ කෙනෙක්ගේ ඒ තරම් හිත නිවන්න ආනන්ද හාමුදුරන්ගේ ඇවතුම් පැවතුම් කතා බහ කොහොම කරුණාවන්ත වෙන්නේ නැද්ද? මම මේ ටික කිව්වේ තව දෙයක් හිතන්න. අපේ කතා බහත් එක්ක මේක ටිකක් ගලප ගන්න. මේ කතාවෙන් කතා කරන්නේ කතාව ගැනනේ. මගේ කතාව ඔබ නිවන්න සමත් නැත්තම් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ද කියලා තව වරක් බලන්න වෙනවා. ඔබේ කතාව තව කෙනෙක් නිවන්න සමර්ථ නැත්තම් ඇවිලෙන හිතක් නිවන්න ඔබේ කතාව සමත් නැත්තම් ඔබ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් වෙලා මෙච්චර කාලයකට ලබාගෙන තියෙන්නේ මොකද්ද කියලා බලන්න වෙනවා. එච්චර දෙයක්වත් ලබාගෙන නැත්තම්
හිතන්නකෝ බලන්න. මේ අපිට කොච්චර දේවල් හිතන්න තියෙනවද මේ ශාසනයේ. මේ එකක්වත් නිවනට අදාළ නැති නෑ පින්වත්නි. මේවා තේරුම් ගත්තු ජීවිත නිවෙන්නේ ඉබේට. ස්වභාවයෙන් නිවෙන්නේ. එතකොට ආනන්ද හාමුදුරුව හමු වෙන්න එන අය හරි සතුටු වුණා. දැන් වනයේ ආවේ විහෙර විහාරවල ඉන්න තු හුදකලා භාවයකින් පිළිවෙත් ගුණ පුරා ගන්නනේ. ධාන වඩන්නනේ. වනයට ආවත් මිනිස් වෙනවා ආනන්ද හාමුදුරුව හම්බ වෙන්න. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඒ කිසි කෙනෙක්ගේ හිත රිද්දන්නේ නැහැ. කිසි කෙනෙකුට පීඩාවක් නැහැ වචනකින්වත්. නලවනවා වගේ පින්නතුනේ පුදුම කරුණාවකින් එන අය එක්ක බොහෝම දහමි කතා කරනවා. ඒකමයි වැඩේ දැන්. වැඩි වෙලාවක් මිනිස්සු එනවා කෙලවරක් නැහැ. ඒ කාගේවත් හිත රිද්දන්න ආනන්ද හාමුදුරුවන්ට බෑ. ආනන්ද හාමුදුරුවයට කරුණාවෙන් කතා කර කාලේ ගෙවෙනවා දැන්. මේ වනයේ හිටියා පින්නතුනේ එක්තරා දේවතාවෙක් ආනන්ද හාමුදුරන්ට අනුග්‍රහ කරනවා. ආනන්ද හාමුදුරන්ට හරියට අනුග්‍රහ කරනවා. මේ දේවතාවත හිතුණා අපෝයි වෙන්නේ හොඳක් නෙවෙයි. මොකද්ද වෙන්නේ නැති හොඳේ? කැලේට ආවට ආපු වැඩේ කෙරෙන්නේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ රජමැදුර අතෑරලා මහාන වෙලා කැලේ ගහක් මුලටම ආවා. රජමැදුරකින් නික්මිලා ගහක් මුලට එන එක ලේසි නෑ. ගහ මුල ඉඳන් රජමැදුරු හදාගන්න හීනමවන ලෝකේ. එහෙම හීනනේ ලෝකේ තියෙන්නේ. ඒක ලේසි නෑ. දැන් ආනන්ද හාමුදුරුවෝ ඒවක් කළා. රජ සම්පත් අත්හැරියා. හැමදේම අත්හැරලා ඇවිල්ලා ගහක් මුල දැන්. මේ දේවතාවත් හිතුණා පොයි වෙන්නේ හොඳක් නෙවෙයි. මේ දේවතාවා ආනන්ද හාමුදුරුවෝ ඉස්සරහා පෙනී හිටිය දේව ස්වභාවයෙන්ම. දේව ස්වභාවයෙන්ම පෙනී ඉඳලා ගාතාවක් කිව්ව දේවතාවා. මොකද්ද? රුක්ක මූල ගහනං පසක්කිය නිබ්බානං හදයස්මින් ඕපිය. ජාය ගෝතම මාච පමාදෝ කිංතේ බිලිබිලිකා කරිස්සති. ආනන්ද හාමුදුරන්ට දේවතාවා කතා කළා ගෞතමයන් වහන්සේ කිව්වා. ගෝතම වංශනේ. ගෞතමයන් වහන්සේ රුක්ක මූල ගහනං පසක්කිය. ඔබ වහන්සේ මේ වෘක්ෂ මූලෙට ආවා. ලීසි වැඩක් නෙමෙයිනේ. මේ රජ මැදුරු වල ඉඳපු කෙනා ඒව අත්හැරලා ඇවිල්ලා ගහ මුලටත් ආවා. ඒ ගහ මුල ඉන්නේ නිකන් නෙවෙයි. කොහොමද? නිබ්බානං හදයස්මින් ඕපිය. නිවන හදවතේ ඔබාගෙන. මේ නිවන නැති කෙනෙක් නෙවෙයි. නිවන අහිමි කෙනෙකුත් නෙවෙයි. මේ ආත්ම භාවයේම නිර්වාණ ධාතුව හදවතේ ඔබාගෙන ආනන්ද හාමුදුරුවෝ මේ ගහ මුල ඉන්නේ. බලන්නකෝ දේවතාවා කරන අනුග්‍රහය පින්වත්නි. දෙවියෝ පිහිට වෙනවා කියන්නේ මේකනේ පින්වත්නි. මීට වඩා මොකද්ද පිහිට? නමුත් අපි මේ පිහිට දෙවියන්ගෙන් ඉල්ලන්නේ නැතුව ගෙදර වළම්පිඟන් හොදන එක ඊටන් දෙයයන්ට කිව්වට හරියන්නේ නැහැ නේ පින්වත්නි. ඒ කියන්නේ අද අපි මේ ශාසනේ තෙරුවන් සරණ ගිය බෞද්ධයෝ ගෙදර අත්උදව්වට ඉන්න කෙනාගේ වැඩ ටික දෙයයන්ට කියනවා. ඒක නෙමෙයි පාර. ඒක නෙමෙයි පාර. මේ මාවත කොච්චර වැරදිද කියලා බලන්න අන්තර්ජාලය ඔබ ඇසුරු කරනවා නම් පින්වත්නි මේක එක්තරා විදිහකින් මම පුංචි කරපු පරීක්ෂණයක්. ඔය දේශනා සමහර ඒවා අන්තර්ජාලයට එකතු කරලා තියෙනවනේ එක එක මාතෘකා දාලා. ඒ බණ අහපු කෙනා තමයි මේ මාතෘකාව ඒ දේශනාවට දාන්නේ. නිවන ගැන දාපු මාතෘකා සහ දෙවියන්ගෙන් පිහිට ලබා ගන්න කොහොමද කියලා මාතෘකාව යටතේ දේශනාවක් දැම්මොත් එහෙම පින්වත්නි මේ දේශනාව බරලා තියෙන ප්‍රමාණය බලපුවාම මේක හිතා ගන්න බැරි ප්‍රමාණයක්. මේ දේශනාව අහන යමෙක් ඉන්නවා නම් ඒ ඉන්න අය කවුරු වුණත් මේ කියන ගොඩේ නම් ඉන්නේ. ඒ අය මේ ශාසනයෙන් වැටෙන්න වැඩි දුරක් නැහැ. ඒ මොකද රත්නත්‍රයේ පසක තියලා පින්වත්නි බොහෝ දෙනෙක් දෙවියන්ගේ පිහිට ලබා ගන්න ක්‍රමයක් ගැන හොයනවා බුද්ධ ශාසනයක් ඇතුළේ ඉඳන්. මම මේ කියන්නේ දෙවියන්ගේ පිහිටක් නැහැ කියන එක නෙවෙයි.
දෙවියෝ ඕන තරම් අනුග්‍රහ කළා කරනවා. නමුත් දෙවියන්ගේ පිහිට කොච්චර තිබ්බත් ඔබ ඊළඟාත්ම භාවයේ තිරිසනෙක් වෙලා ඉපදුනොත් එහෙම ඒක නවත්තන්න දෙයියන්න බෑනේ. නේද? මේ ලෝකේ හිතන්නකෝ බලන්න නඩුවක් දිනුවා. හැදෙන්නේ නැති ගේත් හදලා දුන්නා කියන්නකෝ. ඔක්කොම හරි. හැබැයි ඒ ගෙදර ඉඳලා මැරිලා නිරයේ උපදිනවා ලෝදිය බොන්න. දෙවියන්ට නවත්තන්න පුළුවන්ද? දෙවියන්ව නවත්තන්න බෑ. ඒ නිසා පතල් හාරගෙන මහ පොළොවේ යටටම බැහැලා ඒ යටටම බැහැලා පින්නතුනේ තිරුවාන ගරන්න එපා. එතෙන්දි මැණික් ගරා ගන්න. උපමා මාත්‍රේනුත් ධර්මයේ තේරුම් ගන්නවනේ සමහරු. ඒකයි එහෙම කිව්වේ. මේ කියන්නේ අනුකම්පාවෙන් වරද්දගෙන යන්න එපා. වරද්දගෙන හුඟක් දුර ගියාම ආපහු එන්න කාලයක් අපිට නැහැ. හරියට පිළිවෙත් පුරා ගන්න නිවනක් අරමුණු කරගෙන එතෙන්දි දෙවියෝ ඔබට කරන අනුග්‍රහය කරනවා. ආනන්ද හාමුදුරුව ළඟට ඇවිල්ලා දේවතාවා කිව්වේ මොකද්ද? ආනන්ද හාමුදුරුවනේ ඔච්චර හරියක් අත්තරලා ගහමුලට ඇවිල්ලා ඔබ වහන්සේ ඉන්නේ නිවන හදවතේ උබාගෙන. අපරාධයක් වෙන්නේ ওই නිවන වැහෙනවා. මොකෙන්ද? කතාවෙන්. ඇහුවා දේවතාවා කියනවා ජාය ගෝතම මාච පමාදෝ පමාවෙන් එපා ගෞතමයන් වහන්සේ. ජාය ධාන වඩන්න කිව්වා. පමාවෙන් එපා කිව්වා. කිං තේ බිලිබිලි කාකරිස්සති. මේ බිලිබිලි කතාවෙන් ඔබ වහන්සේට ඇති වැඩේ මොකද්ද කියලා ඇහුවා. මම ඒකයි කිව්වේ මගපල ඇතුලේ හංගගත්තු අය උබාගත්තු අය බිලිබිලි කතාවෙන් ඒ මගපල වහගන්නේ නැද්ද? වහගන්නවා. ඒ ඔබ වෙන්න පුළුවන්. ඒ මම වෙන්න පුළුවන්. කටින් නිවෙන වහගන්නවා. කටින් නිවෙන වහගන්නවා හදවතේ තියෙන. ඒ නිසා මේ බුදුහාමුදුරුව අපිට අවවාද කළේ ශ්‍රද්ධාවෙන් ශාසනය පිහිට කරගෙන නම් ඉන්නේ. ඒ ශ්‍රද්ධාවෙන් ශාසනයේ ඉන්න කෙනෙක් කරන්න ඕන එක්ුණාම කටයුතු දෙකයි. පළවෙනි එක උදාහරණ එහෙමයි දේශනා කළේ. සන්නිපතිතානං වූ භික්කවේ ද්වයං කරණීයං. එක් උනාට පස්සේ පිරිසක් ශ්‍රද්ධාවන්තයෝ නම් කරන්න තියෙන දෙකයි වැඩ. ඒ කියන්නේ ශ්‍රද්ධාවන්තය කියන්නේ කවුද? බුදුහාමුදුරුවන්ට ගරු කරන කෙනා. බුදුරජාණන් වහන්සේගේ අවවාදේ පිළිගන්න කෙනා. ඒ අවවාදේ පිළිගන්න නැතුව ඒ අවවාදේ පැත්තකින් තියලා යන්නේ වෙන පාරක නම් පින්නොත් ඔහු ශ්‍රද්ධාවන්තයෙක් කියලා කියන්න ඔහුට තියෙන අයිතිය මොකද්ද? නේ? බොහෝ දේවල් අපි වැරදි. දැන් අපි කියනවානේ යෝගිලානං උපට්ඨේය සෝ මං උපට්ඨේය කියලා. ඔකේ තේරුම මොකද්ද? ඔකේ තේරුම බොහෝ දෙනෙක් කියනවානේ යමෙක් ගිලනුන්ට උපස්ථාන කළාද හිතෙම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා වෙනවා කියලා. මේක වැරදි. ඒක එහෙම වෙන්නේ නැහැ කවදාකවත්. ගිලන කවුද? බුදුහාමුදුරුවෝ කවුද? ඒ ධර්ම විවරණේ වැරදි. එතන කියන්නේ ඒ කාරණේ නෙමෙයි. යෝගිලානං උපට්ඨේය සෝ මං උපට්ඨේය. සෝ මං උපට්ඨේය කියන්නේ යමෙක් තථාගතයන් වහන්සේගේ අවවාදය පිළිගැනීම වශයෙන් බුදුහාමුදුරන්ට උපස්ථාන කරනවා නම් ඔහු ගිලනුන්ට උපස්ථාන කරනවා කියලා. තවත් විදිහකට කිව්වොත් බුද්ධ අවවාදය පිළිගන්න කෙනෙක් නම් ඔහු ගිලනුන්ට උපස්ථාන කරන කෙනෙක්. යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නැත්නම් ඔහු බුද්ධ අවවාදය පිළිගත්තා වෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. නමුත් අපි මේක ගැලපුවා කොහොමද? යමෙක් ගිලනුන්ට උපස්ථාන කරා නම් බුදුහාමුදුරන්ට උපස්ථාන කළා වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ පින්නත් නේ. එතකොට ගිලනයි බුදුහාමුදුරුවෝයි සමාන වෙන්න බෑ. එතකොට අවවාදයේ පිළිගන්න කෙනෙක් නම් ඔහු තමයි ශ්‍රද්ධාවන්තයා පින්නත්. බුදුහාමුදුරුවෝ වදාළ දෙයට කීකරු වෙන්න ඕන. එහෙම කීකරු කෙනෙක් කරන්න වැඩ දෙකයි. පළවෙනි එක පිරිස එකතු වුණා නම් ධම්මීවා කතා. කෙලෙස් ඇවිස්සෙන්නේ නැති, නිවන නැති වෙන්නේ නැති, අකුසල් පිරෙන්නේ නැති ධාර්මික දෙයක් කතා කරන්න. එහෙම කතා කරන්න ඉතින් හුඟක් දේවල් නැහැනේ කියලා හිතේ.
ඇත්ත තමයි. එහෙම දේවල් කතා කරන්න අපිට හුඟක් නැහැ. ඒ ටික හොඳටම ඇති. ඒ ටික ඇති. මොකද එතකොට ටිකක් කතා කරනකොට කතා කරන ටික කෙරෙහි හොඳට සිහිය පවත්වන්න පුළුවන්. ගොඩක් කතා කරාම කතා කරන වේගෙට හිතන්න බෑනේ මේක හොඳක්ද නරකක්ද වචනයක් ගානේ අපිට විමසන්න පුළුවන් දේ වේගෙට. විමසන්න බෑ. එතකොට පස්සේ තැවෙන්න වෙන කතා කියවෙන්න ඉඩ වැඩි. සාමාන්‍ය ක්‍රමය ඕනෑම ආයතනයක නිෂ්පාදන ප්‍රමාණය වැඩි වෙන්න ඒ නිෂ්පාදනවල ප්‍රමිතිය අඩු වෙනවද වැඩි වෙනවද? මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒක ස්වභාවය. මේ කටත් ඉතින් කර්මාන්ත ශාලාව වගේනේ. මේකෙන් උනත් වචන ටිකක් කතා කරනකොට ඒ කතා කරන ටික කෙරෙහි සිහියත් නුවණත් හොඳට අපිට පවත්වන්න පුළුවන්. ඒ වචන වටිනාකමක් තියෙනවා. නිමක් නැති වචන එළියට දානකොට අපිට ඒවා කෙරෙහි සිහියත් නුවණත් ඒ වේගයට පවත්වන්න බෑ. අපි ඒ හිත දියුණු කරපු අය නෙමෙයිනේ. එතකොට ඒ වචන හොඳ ඒවා ටිකයි. ඕන නැති ඒවා ගොඩයි. ඒ නිසා දෙහිමි දෙයක් කතා කරන්න කිව්වා. නැත්තම් අරියෝවා තුන්හි භාවෝ ඊටාම උතුම් දෙයක් වෙච්ච නිහඬ බව රැකගෙන ඉන්න කිව්වා. නිහඬ වෙන්න කිව්වා. ඒක හරි වටින දෙයක්. ඒ නිහඬ බව ඔබට ඉඩක් හදනවා. ඔබට ඔබේ හිත දිහා බලනවා නම් දවසක් පින්වත්නි දැන් බුදුහාරෝ අවවාදයක් අපිට කරනවා හරි ලස්සන පින්වත්නි. මහණෙනි ස්වර්ග මෝක්ෂ දෙකට අනතුරු කරන තිරිසන් කතාව කතා කරන්න එපා කිව්වා. බලන්නකෝ යා වචනේ. මහණෙනි ස්වර්ග මෝක්ෂ දෙකට අන්තරාය කරන තිරිසන් කතාව කතා කර ඉන්න එපා කිව්වා. මා භික්කවේ අනේක විහිතං තිරච්ඡාන කතං කතේත. අනේක විද වෙච්ච තිරිසන් කතා කර ඉන්න එපා කිව්වා. මේ කියන්නේ වෙන දෙයකට නෙවෙයි. ගිහි ඔබ වේවා පැවිදි මම වේවා අඩුම තරමේ මේ දේශනාව ඇහුවට පස්සේ හරි කතා කරන දේවල් තිරිසන් කතාද කියලා බලන්න ඕන. මොනවද තිරිසන් කතා කිව්වේ? යම් කතා බහක් නිවන් මගට අනුග්‍රහයක් නැත්තම් ඒකෙන් නිවීමක් උපදින්න නැත්තම් ඒක අර්ථ සහිත නැත්තම් ඒකෙන් සංසිඳෙන්නේ නැත්තම් තමනුත් අනුනුත් ඒක අවබෝධය පිණිස පවතින්නේ නැත්තම් ඒකට කියනවා මොකක් කියලාද? තිරිසන් කතාවක්. බුදුහාමුදුරු දේශනා කළානේ පින්වත්නි. ඒ නිසා තිරිසන් කතාව කතා කරන්න එපා. දෙහිමි කතාව කතා කරන්න. ඒක අපිව නිවනවා. ඒක අපිව සංසිඳවනවා. කොච්චර ලස්සනයිද බලන්නකෝ පින්වත්නි. කොච්චර ලස්සනයිද? බුදුහාමුදුරුවන්ගේ අවුරුදු 45ක බුද්ධ ජීවිතයේ තේරුමක් නැතිව දේශනා කරපු එක වචනයක් කියන්න. අවුරුදු 45ක් බුද්ධ ජීවිතය. ඒ බුද්ධ ජීවිතයේ ඔබම දන්නවා නම් එක වචනයක් කියන්නේ තේරුමක් නැතුව බුදුහාමුදුරුවෝ කියපු. තියෙනවද? නැහැ. තේරුමක් නැතිව වචන කතා නොකළ හින්දා තමයි උන්වහන්සේට කියන්නේ යෝවද තම් පවර. උන්වහන්සේ කතා කරන්න උන් අතර අග්‍රයි කියලා. ඒ අග්‍ර වෙන්නේ වැඩියෙන් කතා කරපු හින්දා නෙමෙයි. කතා කළ යුත්ත පමණක් කතා කළ නිසා. පැහැදිලිද? වැඩියෙන් කතා කළ නිසා නෙමෙයි. එහෙනම් මොකක් නිසාද? කතා කළ යුත්ත පමණක් කතා කළ නිසා. ඒ හින්දා පුදුම විදිහට වචනය ගැන සැලකිලිමත් වෙන්න. මේ වචනය ඇතුළාන්තේ තියෙන නිවන පින්වතුනේ මේ භවයේ අහිමි කරනවා. ඒ වචනය වාචසික අකුසල් බවට පත් වෙනකොට මතු භවයක පින්වත්නි ලබන ආයති භවය හොඳ එකක් නෙමෙයිනේ. එක්ක නිරේ, එක්ක තිරිසන් ලෝකේ, එක්ක പ്രേත ලෝකේ. එහෙම තැනක වැටිච්චම අර ඇතුළාන්තේ නිවනට තිබුණු හේතු සම්පත් එකත් මොකද වෙන්නේ? පිරිහිලා යනවා. පිරිහිලා යනවා පින්වත්නි. ලොකු අලාභයක්.
ඒත් ලෝකයේ අය ගැන හිතන්නේ පින්වත්නි එච්චර. ඒ ගැන එච්චර හිතන්නේ. පින්වත්නි හැම වෙලාවකදීම තමන් දිහා බලන එකට වැඩි වෙලාවක් යොදන්න. දවසක් වන ලැබක ඉන්නවා පින්වත්නි කස්සප ගොත්ත කියන හාමුදුරුවෝ. මේක තියෙනවා සංයුත්ත නිකායේ වන සංයුත්තේම කස්සප ගොත්ත කියන සූත්‍රය. කස්සප ගොත්ත හාමුදුරුවෝ ඒ වනයේම මුව වැද්දෙක් ඉන්නවා. මේ මුව වැද්දා ඉස්සරහ තියාගෙන බණ කියනවා. කස්සප ගොත්ත හාමුදුරුවෝ සෑහෙන වෙලාවක් දැන් ගැඹුරු කතා ඇතුළත්ව ධර්මයේ දේශනා කරනවා කස්සප ගොත්ත හාමුදුරුවෝ අර මුව වැද්දට. මේ වනයේ හිටිය කස්සප ගොත්ත හාමුදුරුවන්ටත් අනුග්‍රහ කරන දේවතාවෙක්. ඒ සම්මාදිට්ඨික දේවතාවෝ හරි ප්‍රියයි මේ ශාසනයේ ගුණ පුරන උත්තරමයන්ට. පිළිවෙත් පුරාගෙන එහාට යන උත්තරමයන්ට ශාසනේ හරියට අනුග්‍රහ කරනවා. කස්සප ගොත්ත හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා දේවතාවා කිව්වා ලස්සන කතාවක්. කස්සප ගොත්ත හාමුදුරුවනේ මෙලව දෙයක් තේරෙන්න ප්‍රඥාවක් නැති මුව වැද්දෙක් ඉස්සරහ තියාගෙන ප්‍රඥාවෙන්ම තේරුම් ගන්න ඕන ගැඹුරු බණ කතා කියන ඔබ වහන්සේ මට අන්ධෙක් වගේ පේනවායි කිව්වා. බලන්නකො මේ දේවතාවගේ කියවන නේ මෙලව දෙයක් නොතේරෙන මුව වැද්දෙක් ඉස්සරහ තියාගෙන ප්‍රඥාවෙන්ම තේරුම් ගන්න ඕන කරන ගැඹුරු කතා කියන ඔබ වහන්සේ අන්ධෙක් වගේ මට පේනවායි කිව්වා. කස්සප ගොත්ත හාමුදුරුවනේ ඔය මුව වැද්දා අතේ ඇඟිලි එකතු කරලා වැඳගෙන ඉන්නේ. ඔය ඇඟිලි 10 පහන් 10ක් පත්තු කරගෙන හිටියත් ඔබ වහන්සේ ඔය කියන බණ කතාවේ ඒකෙන් බලන්න බෑ කිව්වා. ඒක බලන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාව නැමැති ආලෝකයේ තියෙන කෙනාට. ඒක ඔය මිනිහට නැහැ කිව්වා. ඔබ වහන්සේ නිකන් කියවලා මහන්සි වෙන්න එපා. ඔබ වහන්සේගේ වැඩේ කරගන්න කිව්වා. සමහර තැන්වලදී තේරෙන්නෙමත් නැත්තම් ඉතින් තේරුම් කරන්නමත් දඟලනත් අපරාධය කියලා හිතෙනවා. එහෙම එකකුත් තියෙනවා දේශනාවේ හැටියට. නේද පින්නත්නේ? ඒ නිසා හොඳින් තේරුම් ගන්න මේ කතාව පිළිබඳ සියලු දේ දේශනා කරපු දේශනාවක් නෙවෙයි. නමුත් කතාව පිළිබඳව අපි මීට වඩා සැලකිලිමත් විය යුතුයි නේද කියලා හරි සිතවිල්ලක් ඉපදුනා නම් මේ දේශනාවේ ලාභයේ ඵලයේ හැටියට ඒකත් ප්‍රමාණවත්. කල යුතු කතා තියෙනවා, නොකල යුතු කතා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා අංගුත්තර නිකායේ පංචක නිපාතේ තියෙනවා පින්නතුනේ බහුබාණී කියලා සූත්‍රයක්. බහුබාණී. ඔය තවත් සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ තික නිපාතේ පින්නතුනේ පුප්පභාණී කියලා සූත්‍රයක්. සමහරු ඉන්නවලු ගූතභාණී අසුචි වගේ වචන කතා කරනවලු. අසුචි ගඳයිනේ. සමහරු කතා කරපු ගමන් පින්නත් ගඳයි. නේ? ගඳ එනකොට නහය වහ ගන්නවා වගේ සමහරු කතා කරනවලු කන් දෙක වහ ගන්න වෙන කතා. හැබැයි එයාට එක මහ ලොකු වීරකමක් කළා වගේ කියනවා. අනුවණයාගේ හැටි එහෙමනේ. සසර අනතුරු දන්නේ නැති කුසලයේ අකුසලයේ තෝරගන්න දන්නේ නැති අඥානයන්ට අකුසලයට ලොකු වීරකමක් තමයි පින්නත්නි. ඒ ඇත්තන්ට අපි අනුකම්පා කරමු. සංසාරේ මොන අගාධයකද වැටෙන්නේ කියලා. එතකොට සමහර අය එහෙම ගූතභාණී. ගූත කියලා කියන්නේ අසුචි වලට. අසුචි වගේ වචන කතා කරන අය ඉන්නවා. තවත් සමහරු ඉන්නවා මදුභාණී. මීපැණි වගේ වචන. තවත් සමහර අය පුප්පභාණී. හරි සුවඳවත් වචන කතා කරනවා. දැන් මේ පංචක නිපාතේ තියෙන බහුබාණී සූත්‍රයේදී දේශනා කරනවා පංචමේ භික්කවේ ආදීනවා බහුබාණිස්මින් පුග්ගලේ. බහුබාණී කියන්නේ හුඟා කතා කරන තොරතෝංචියක් නැතිව කතා කරන මිනිස්සුන්ට ආදීනව පහක් තියෙනවලු. මොනවාද ආදීනව පහ? මුසා බනති. බොරු කියවෙනවා. ඉතින් ගොඩාක් කියන්න උනහම ඉතින් පින්නත්නි
මලගෙදරක මිනිහ දවස් 3ක් තියෙනවා නම් දවස් 3ම කියවන්න එපා. වැරදිලවත් පිට රටක ඉන්න දරුවෙක් කෙනකන් හරි කියලා 7 දවසක් තිබ්බොත් 7 දවසක් කියන්න જાතිත් අපිට තියෙන්න බෑ. එතකොට ඉතින් ඇත්තම ඉතින් ඔච්චර තියනවද? නේද? එහෙම වුණාම මොකද වෙන්නේ? බොරු කතා හද කියනවා. ඒ මිනිස්සුන්ගේ ජීවිත රෑ දවල් ගෙවලා දාන්නේ මිනිස්සු එහෙමයි. මෙච්චර බුද්ධ ශාසනයක දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබපු අය බොරු කතා හද කොච්චර පින්නතුනේ මරණයට යනවද බලන්නකෝ. නේද? පින්වත්නි බොරු කියවෙනවා එතකොට. ඊළඟ දේ තමයි පිසුණන් බනති. කේලමුත් කියවෙනවා. ඊළඟට පරුසං බනති. හුඟා කතා කරනකොට ඒවා හොඳ සිහිනුවණින් බෙදන්න බෑනේ මේක හොඳ වචනයක් එහෙනම් කතා කරනවා කියලා. එතකොට පරුස වූ වචනත් කියවෙනවා. ඊළඟ එක සම්පප්පලාපං බනති. එලවට මෙලවට නැති කියන කෙනාටත් වැඩක් නැති අහන කෙනාටත් වැඩක් නැති ඒ උනාට ඉතින් පටන් ගත්තම රෑ වෙනවා ඉලි වෙනවා පේන්නෙත් නැහැ. තොරතෝංචියක් නැති හිස් තේරුමක් නැති කතා. ඔහේ කියනවා. ඔය හතරට අකුසල විපාක තියෙනවා. ඒ හතරට අකුසල විපාක වෙන්ව තියෙනවා වගේම පස්වෙනි ආදීනවේ කියනවා කායස්ස බේධා පරම්මරණා අපායං දුක්ගතින් විනිපාතං නිරයං උප්පජ්ජති. මරණින් මත්තේ උපදින්නේ කොහෙද? දුක්ඛිත විපාක ඇති නිරය උපදිනවයි කිව්වා. කටින්දා. ඒ හින්දා හොඳට සැලකිලිමත් වෙන්න කතාව. ඒකයි කිව්වේ හුඟ දෙනෙක් කතාවෙන් නිවන නැති කරගන්නවා. සමහර කෙනෙක් නිවනට පාර කියනවා කතාවෙන්ම. හින්දා මග නොමග හොඳට තේරුම් ගන්න මේ දේශනාව ඔබේ නිවන් මගට ආලෝකයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමා කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් ලෝකෙට ධර්ම දානයේ සිදු කළේ අංක 109 මහවැලි නිවාස සංකීර්ණයේ පල්ලි කැලේ පදිංචි පින්වත් සීබේ රත්නායක මහත්මාණන් ස්වර්ණා රත්නායක මහත්මිය සුදීප පුතණුවන් හා රශ්මි දියණිය විසින් සහ අංක 148 බලගොල්ල පදිංචි චන්ද්‍රානී දිසානායක මෙනෙවිය කියන පින්වන්ත පිරිස විසින් මේ පින්නතුන්ගේ අරමුණු අතරට එක් වෙන්නේ 2022 වර්ෂයේහි අප්‍රේල් මාස 12 වන දින නිදන ප්‍රාප්ත ආර් කුසුමාවතී මෑණියන්ට මෙපින් ලැබේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ සමගම 2005 වර්ෂයේහි ජූනි මාස 23 වන දින නිදන ප්‍රාප්ත කේ භණ්ඩා පියතුමන්ටත් හීම්මැණිකේ දිසානායක මෑණියන් BAD භණ්ඩා පියාණන් B ගුණවර්ධන සොහයුරා MT ජයවීර සොහයුරා සහ පින් බලාපොරොත්තු වන සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ සමගම ජූනි මාස 24 වන දිනට ඒ දින ස්වර්ණා රත්නායක මහත්මියගේ 58 වන ජන්මදිනයේ නිමිති කර ගනිමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතුමියට නිදුක් නිරෝගී චිරජීවනයත් වේවා කියලා අපිත් ආශිර්වාද කරනවා. දරුවන් දෙදෙනාටත් සිත පතනවා. සුජීවත්ව සිටින RB දිසානායක මාමා සහ ප්‍රේමා තෙන්නකෝන් නැන්දනිය ඇතුළු පවුලේ සියලු ඥාතීන්ට කායික මානසික නිරෝගී සුවයත් දීර්ඝායුෂත් වේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේ හැටියට මටත් සියලු ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී චිරජීවනයත් ධර්මාවබෝධයත් වේවායි ප්‍රාර්ථනා කරනවා. අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් මේ උතුම් ධර්ම දානයේ සඳහා උදව් උපකාර කළ හැම දෙනාටත්
ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ දේශනාව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. පින්වත්නි, රැස් කරගත් උදාාරතර කුසල් සම්පත් ඔබ නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන් වීමෙන් සැපතට පැමිණෙත්වා. ජාති ජරා මරණ ආදී දුකින් මිදෙත්වා. නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත ඔබටත් බණ ඇසූ හැමටත් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව සැලසේවා. කරන කටයුතු සඵල වේවා. ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උතුම් නිර්වාණ සම්පත් මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. උතුම් නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ මගින් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි සංවිධානය කළ සද්ධර්ම මණ්ඩපයේ වැඩ හිඳමින් මහනුවර මයිලපිටිය මහ අනන්ත සෙනසුනේහි නිර්මාතෘ සහ අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බෞද්ධ ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් සමාප්තයි. දේශකයාණන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ මාතෘ භූමියටත් දලදා හිමි සරණයි. Maya
සිදු කළ සියලු පින් පල සමිඳු ගුණයට එකතු වේවා. සුසිල් දිවියේ පිරු අපමණ කුසල් සම්පත් මට ලැබේ.